දුන්නද ස්වාමී? yes අපි දුන්නා. මොකක්ද නිර්ලක්ෂණය? මොකද්ද කොතෙන්ද පටන් ගත්තේ? පූජාවල් ආරම්භය කොහෙන්ද එන්නේ? කොහෙන්ද එන්නේ? ඈ? ඕ නියම මහත්තුරු ලියලා තියලා. ඈ? උත්පත්ති පදයෙන් එන්නේ නේද? උත්පත්ති පද අපි දකින්න ඒකේ මූලික අදහස කොහෙන්ද එන්නේ? එනවා දෙවියන් වහන්සේ අද සහෝදර දීපාලි නැද්ද? ඇයි? ඈ? මියුරට මොකද අසනීපේ? සෙම ලොකු අමාරුවක් තියනවද? ඕකේ අපි පොඩ්ඩක් එයා වෙනුත් යාත්‍රා අපි යාත්‍රා කරන්නේ ඔක්කොම තව කවුද ඉන්නේ අසනීපයි ගෙවල වල? සිස්ටර් කාන්තිලාද නේ අසනීපයක් දන්නේ? ඈ? අල්ලගියා. කාගේද? අපි එහෙනම් මේ දෙකම වෙනින් පොඩ්ඩක් යාත්‍රා කළේ. හාලෙලුයා ස්වාමී දෙවියන් වහන්සේ අපි මියුර වෙනින් යාත්‍රා කරන වහන්සේගේ සුවය ऐसा तबान वहां से समाधान ऐसा तबान स्वामी वहां से दरुवන්ගේ රෝග සුව කරන්න ස්වාමීනි අපි සහෝදරි කාන්තිගේ පවුලේ යාඥා කරනවා මේ මරගල තත්ත්වය තුලදී ස්වාමීනි ඒ තත්ත්වය තුල ඉහිල සමාදානේ නැවත යේසුස් වහන්සේ කාමනාව දෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඕකේ සියලු දෙනාම සතුටින් ඉන්නවද? ආමෙන්. මම ප්‍රේමදාස මහත්තයා නෙමෙයි හරිද සතුටින්ද බලන්න ඇවිල්ලා ඕකේ right හොඳයි එමුණ අපි පටන් ගත්තේ කොහෙන්ද පූජාවල් වල මුල් ස්වරූපය අපිට දකින්න පුළුවන් කියවක මම කොහෙන්ද කිව්වේ ආදම් සහ ඒවනේ තමන්ම ෆිග් ලීව්ස් දාගත්ත තමන්ගේ නිර්වස්ත්‍රභාවය දැක්ක කිව්වා මම ඒක පැහැදිලි එක්ස්ප්ලেইন කරා මොකද්ද නිර්වස්ත්‍රය තමන්ගේ නිර්වත් බව කියලා කිව්වෙ දෙන්නේ ඒ දෙන්න ඇඳුම් නැතු හිටපෙල නිර්වස්ත්‍රභාවය කියලා කිව්වේ නෑ මම හුවෙම දෙවියන් වහන්සේ ඇඳුම් නැතු තමයි right ඔවුන්ට ලැජ්ජාවක් තිබුණ නැහැ කියලා බයිබලයේ කියන එක. ඒක ඕන අවිහිංසකයි. පව් කරලා තිබුණ නැහැ. එහෙනම් නිර්වස්ත්‍ර බව කියලා අපි මොකද්ද කිව්වේ? ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වීම තුල ඔවුන් පාපය කරපුවාම ඒ පාපය ඔවුන්ගේ guilty එක. එහෙම නැත්නම් ඔවුන්ගේ වරදකාරී ස්වરૂපය සහ ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ පනත්වලට අකීකරු වීම නිසා ආව ලැජ්ජාව. නේද? ඒක තමයි නිර්වස්ත්‍රභාවය කියලා කිව්වේ. ඒ නිසා ඔවුන් ස්වභාවිකව මොකද කරේ? මම පොඩි මතක් කර දීමක් කරන්න කම නැද්ද? ඔවුන් ස්වභාවික දෙයක් කරා මොකද? ඕනම පුංචි ළමයෙක් ලැජ්ජා වෙච්ච ගමන් වරදක් කරපු ගමන් මොකද කරන්නේ? මොනවා කරන්නේ? ලැජ්ජාවෙන් හැංගෙනවා. ලැජ්ජාව සහ බය කියන එක එන්නේ ඇයි? අපි හරි ලැජ්ජා බයට හැදිච්ච අය කියනවා නේද? ලැජ්ජා බය එන්නේ කොහෙන්ද? ලැජ්ජා බය එන්නේ කොහෙන්ද එනවා? පාපයත් එක්ක නේද ලැජ්ජා බය කියන එක එන්නේ. මිනිස්සුන්ට පාපය එක තමයි ලැජ්ජා බය කියන එක ආවේ. ලැජ්ජා වෙන්න ඕනේ වැඩ කරපුවම ලැජ්ජා වෙන්නේ නේද? බය වෙන්න ඕනේ කරපුවම බය වෙනවා. එහෙනම් පාපයත් එක්ක තමයි මේක ආවේ. පැහැදිලිද? ඒ නිසා ඔවුන්ගේ අභ්‍යන්තර වැටීම තමයි ඔවුන් නේකඩ්නස් එක හැටියට දැක්කේ. ඒ නිසා ඔවුන් ස්වභාවිකව මොනවද කරේ? ස්වභාවිකව ඔවුන් මොනවද කරේ? ෆිග් ලීව්ස් ගාමන්ට් එකක් දාගත්තා නේද? ඒ කියන්නේ මොකද? ඔලිව කොළ වලින්ද අත්තික sorry ෆිග් නෙමෙයි ඔලිව නෙමෙයි අත්තික නේ අත්තික කොළ වලින් ඇඳුමක් ඇඳගෙන මොකද කරේ තමන් වහගත්තා ඊළඟ මොකද කරේ ඊළඟ හැකුණා මේක තමයි මං කිව්වා පළවෙනිම ස්වභාවය මිනිස්සෙගේ නේද වැටිච්ච ගමන් මිනිස්සු මොනවද කරන්නේ දෙවියන් වහන්සේගේ අධිමුඛයෙන් පල යනවා දෙවෙනි එක තමාගේම ස්ටෑන්ඩඩ් එකක් ගේනවා මොකද්ද කියන්නේ තමාගේම සත්‍යය තමාගේම ආත්මික තත්ත්වය නේද? ඒ කියන්නේ අපි හිතමු මිනිස්සේ පාපයක් කරා කියලා. ගිහිලා අනියන් සම්බන්ධතාවයක් පැවැත්වුවා කියනකොට මොනවද කරන්නේ රසයා? එයාමද කියන්නේ? නෑනේ මෙයා මට මගේ භාර්යාවගෙන් ඒ කිසිම යුතුයකමක් ඉෂ්ට වෙන්නේ නෑනේ නේද? ඒ නිසා අපි මිනිස්සුනේ නේද? මොනවද කරන්නේ? අර තමන් වැටුණු තැනට සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඕක තමයි පාපයේ ස්වභාවය නේද? දැන් මොකද වෙන්නේ දෙවියන් වහන්සේ මොනවද කරේ එහෙනම් මේ වැටුණු ස්වභාවය වරදකාරී බව සහ ඕකේ තිබෙන ලැජ්ජාව තමයි නිර්වස්ත්‍ර භාවය හැටියට දැක්කේ ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේ දෙන්නා වූ ධර්මිෂ්ඨකම නෙමෙයි තමන්ගේම ස්ටෑන්ඩඩ් එකක් දාගත්ත දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් පලයි පූජාවල් එහෙම නැත්නම් සැක්‍රිෆයිස් එක පළවෙනියටම කවුද අඳුන්වා දෙන්නේ මනුස්සයාට දෙවියන් වහන්සේ මොකද දෙවියන් වහන්සේ කිව්වේ දෙවියන් වහන්සේ මිනිසයාට තමන්ගේ පාපය වසාගෙන දෙවියන් වහන්සේත් එක්ක අඛණ්ඩ සහභාගීත්වය ලබා ගැනීම උදෙසා අනුග්‍රහයේ මාර්ගය දුන්නා. මොකද පූජාව කියලා කියන්නේ එහෙනම් අනුග්‍රහයේ මාර්ගය දුන්නා. විදුණු රිලේෂන්ෂිප් එක මිනිසයාගේ පාපය නිසා උත් ලැජ්ජයි දැන් සහ දෙවියන් වහන්සේගෙන් ඈතයි.
නේද? ඒ ඈත් බව ඉවත් කරගෙන ළඟට එන්න කොර්බාන් කියන එකේ නමේ තේරුම මොකද? පූජා අපි ඉස්සරහට ටෙක්නිකල් ටර්ම්ස් ටික ලබන සති බලමු. කොර්බාන් නේද? ළඟට ගෙන එන්න නේද? ළඟට එන්න. රයිට්? නමස්කාර කරන බයිබලයේ තියෙන වචන මොකද? ළඟට එනවා. දෙවියන් වහන්සේගේ සමීපයට එීම සඳහා දෙවියන් වහන්සේ මාර්ගයක් දුන්නා. මොකක්ද දුන්න මාර්ගය? ගාමන්ට එකක් දුන්නා. දෙවියන් වහන්සේ විසින් මිනිසයාව ආවරණය කිරීම සඳහා යම් ඇඳුමක් දුන්නා. දැන් මේ ඇඳුමෙන්ද පාප වැහෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ සංකේතාත්මක දුන්නා. සංකේතාත්මක දුන්නා. දැන් මිනිසයාට ඒකේ මං කිව්වා ගම්මි වෙන කාරණා ගොඩක් තියෙනවා. මොකක්ද ගම්මි වෙන කාරණා? පෞකාර මිනිසෙකුට එලෙසින්ම දෙවියන් වහන්සේ ළඟට සම්බන්ධතාවය පැවැත්විය හැකිද? බෑ. පෞකාර මිනිසෙකුට දෙවියන් වහන්සේලාට තමන්ගේ ඒ ස්වරූපයෙන් එක්ක සම්බන්ධතාවය පවත්වන්න බැහැ නම් මොනවද දෙවියන් වහන්සේ කරන්න ඕනේ? දෙවියන් වහන්සේ ඔහුට මොනවද දෙන්න ඕනේ? ධර්මිෂ්ඨකම පවර්ලා දෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ඔහු ළඟට එන්න මාර්ගයක් දෙවියන් වහන්සේම දෙන්න ඕනේ. තේරුණාද සිස්ටර් නාරායන? රයිට් දෙවියන් වහන්සේම දෙන්න ඕනේ. රයිට් අපිට ඕන විදිහට ලොක්කා වගේ දෙවියන් වහන්සේලා එන්න බලන්න. පව් කරලා. එහෙම වෙන්න බෑ. රයිට් එහෙම ආවොත් දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? මෙහෙම ලයින් කරනවා. රයිට් ඒ නිසා දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දැන් ඉන්න මාර්ගයක් දුන්නා. මොකද්ද මාර්ගය? මම දෙන ක්‍රමයට. ඒ කියන්නේ මගේ ස්ටෑන්ඩඩ් එකට දෙනසමගේ මගේ ස්ටෑන්ඩඩ් එකට මගේ தත්ත්වයට මම දෙන මාර්ගය ඔස්සේ දැන් ඔයාට මගේ ළඟට එන්න පුළුවන්. මේක තමයි දෙවියන් වහන්සේ පූජාවන් කියන ප්‍රධාන සංකල්පය හඳුන්වලා දුන්නේ නේද? එහෙනම් මේක ටෙම්පරරි මීන්ස් එකක් නේද? ඒක කෙටි කාලින ක්‍රමයක්. ඒ මොහොතේ ආදන්ට දුන්නා වූ ක්‍රමයක්. ගාමන්ට් එක දාගෙන නේද? කෙටි ක්‍රමයක් දුන්නා. ඒ වගේම මේක මොකද? ඒක සිම්බොලික් නේද? මොකද ඒක? සිම්බොලික්. ඒ කියන්නේ සංකේතාත්මකයි. ගාමන්ට් එක ඇඳපු එක නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුගේ ගිෆ්ට් එක වැහෙන්නේ නැහැ. මොකද්ද මං කිව්වේ? ආදම් සහ ඒවට දැන් මොනවද සිද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේ දුන්න ක්‍රමේ අරගෙන දාගෙන ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ ළඟට දැන් එන්න ඕනේ මොනවා කරේද? දෙවියන් වහන්සේ මාව පිළිගන්නවා උන්වහන්සේගේ ක්‍රමයට ආවොත්. කොහොමද? දෙවියන් වහන්සේ මාව පිළිගන්නවා උන්වහන්සේගේ ක්‍රමයට ආවොත්. අපි එක එක්කන්ට ඕන විදිහට එන්න පුළුවන් දෙවියන් වහන්සේ ළඟට? බැහැ. දැන් ඕක හරි වැදගත්. උගා ක්‍රිස්තියානිකාරෝ දෙවියන් වහන්සේ තමන්ට ඕන විදිහට නිර්වචනය කරගන්නවා. මම දැන් වෙන බාහිර දෙයක් දෙන්න දේශනා කරලා. නමුත් මම එකක් කියන්නම්. එක එක කිතුණු දෙවියන් වහන්සේ තමන්ට ඕන විදිහට නිර්වචනය කරගන්නවා. දන්නවද? මම හිතන්නේ මම එකපාරම දේශනා කළා සිත දීපාණී මේ කියලා ඔළුව වන පිටිපස්ස කළා. මොකද මතක තියාගෙන ඉන්නේ රයිට්? ඒ නිසා මොකද්ද ඒ කියන්නේ? මිනිස්සු එක එක තමන්ට නේද? ඒ කියන්නේ තමන්ට ඕන විදිහට තමන් දෙවියන් වහන්සේ නිර්වචනය කරගන්න. උදාහරණයක් ඇටියට දැන් මගේ යාළුවෙක් දවසක් නේද? මගේ යාළුවෙක් මට කිව්වා මගේ බයිබලයේ ප්‍රේමය කියන පැත්ත හරි වැඩි කියලා කිව්වා. මගේ බයිබලයේ ප්‍රේමය කියන පරිච්ඡේදය හරි මහතයි කියලා කිව්වා. ඒ කියන්නේ මොකද? එයාට දෙවියන් වහන්සේ දකින්න ඕන ප්‍රේමණීය දෙවි කෙනෙක් විතරයි. මම මොළවල ඇයි මිනිහෙන් කියන්නේ කියලා. බලපුවම ගෑල්ලාගේ කිව්ව නිවින්තු කියලා. තේරුණාද? මං කිව්වා දැන් දැක්කද? මිනිස්සයා ධර්මිෂ්ඨකව තමන්ගේ වට්ටමට කියනවා. තේරුණාද? ගෑල්ලා දෙවියන් වහන්සේ තමන්ට ඕන දේ නිර්වචනය කරගන්නවා. මම වලවල ඇයි මෙයා කියන්නේ ප්‍රේමයෙන් ඇයි සියල්ලම ආවරණය කරගත්ත මෙයා කියලා. ප්‍රේමානන්ද බවටපත් වෙනවා නේද? ප්‍රේමණීය පියාණනි බවටපත් වෙනවා. මල්ලි බලන්න කවුද එන්නේ කියලා පොඩ්ඩක් එන්නේ ගියා. මාකරි බලන්න මොකද්ද කියලා. මාකරි අදිසියද කරදරයක්ද? මාකරි තියනවද? no problem නේ. මොකද්ද? කාගේ කාර්යයක් කරදරයක් කියලාද? Okay. Right. අපි ඊළඟ දවස්වල අපි මීට හොඳ ලස්සනට පාර්ක් කරගමු සමාජයට මොනවා හරි වෙන්නද ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට ඇලොකේට් කරමු මල්ලි බලන්න අපේ අයට වාහන හොඳට පාර්ක් කරන්න පොඩ්ඩක් ස්පේස් ටිකක් බලමු. right? තව ස්පේස් ටිකක් බලමු නේද? හalleluya. කොච්චර සතුටුද අපිට හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මොනවා වාහන පාර්ක් කරගන්න අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. praise God. මීට අවුරුදු 10කට කලින් මල්ලි අපිට මොනවද තියෙන්නේ මල්ලි? අවුරුදු 10කට කලින් පුස්බයිසිකල් තිබ්බ අපිට නේ? ඈ ශාන්ත තිබුණා පොඩි බයිසිකලයක් මට තිබුණා පොඩි බයිසිකලයක් කොච්චරයි මුළු චර්ච් එකම තිබුණා වාහන right දැන් අපිට වාහන පාක් කරගන්න ප්‍රශ්න තියෙනවා praise God ඒවා හොඳ ප්‍රශ්න right okay දැන් මොකද උනේ මම කියව මනුෂ්‍ය දෙවියන් වහන්සේව තමන්ට ඕන විදිහට තමයි නිර්වචනය කරගන්න ඉතින් මෙයාට මොකද ඕනේ මගේ යාළුවාට දෙවියන් වහන්සේ ප්‍රේමණීය
එච්චරයි මට ඕනේ. right දෙවියන් වහන්සේ ප්‍රේමණීය. ඒකේ නෙයි මම පාපේ ඉන්නේ. නේද? මම ලිඳේ නම් ලිඳ මගේ නම් ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මම පාපේ. right මම වැටිලා පාපේට පාපේ ඇතුලේ මම ඉන්නවා. right හිතට වැටලා දැන් පාපේ ඉන්නේ. right දැන් එයා කියන කාටවත් දෙන්නේ නැහැ. නේද? දෙවියන් වහන්සේ දැන් මට ඕන විදිහට නිර්වචනය කරගන්න. කියලා මං කියන්නේ. ඒක පාපේ ප්‍රතිඵලය. මොන ප්‍රතිඵලයද? පාපේ ප්‍රතිඵලය. දෙවියන් වහන්සේව තමන්ගේ අවස්ථාවන් වලට අරවා ගැනීම. දෙනොත් පුතා විනාශ නේද? හසින් right හසින් අද තාත්තා නේද? මතක් කරගන්න. ඕකේ? පැහැදිලිද? දැන් ආදම් සායවල තුනේ ඒක තමයි. right දැන් එහෙනම් මේකෙන් පෙන්වන තව දෙයක් මොකද්ද? දෙවියන් වහන්සේ කවර් කරා නේ? දෙවියන් වහන්සේ කවර් කරා. කෙටොනෙට් නේ to cover. කතාෆේ කියන වචනෙන් ගත්ත දෙවියන් වහන්සේ කවර් කරා මිනිස්සුන්ව. දැන් ඔයා ආවරණය කරගෙන එන්න. මම කවුද ආවරණය කරන්නේ? මම ආවරණය කරන්නේ. දෙවියන් වහන්සේ මමයි වාට මාර්ගය දෙන්නේ. ඒක දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මාර්ගය. right එහෙමනම් ඒ ටික එහෙම දෙයදී අපි දැන් අද බලමු ඒකේ දෙවෙනි කොටස් ටික. දැන් අද මම බලාපොරොත්තු වෙන්නේ ව්‍යවස්ථාවේ පූජාවන්ගේ පූර්ව සෙමනලි සහ ඒ වාගේ ඒවයි අලුත් මොනවාද? ඒ කියන්නේ මොනවද? දැන් අපි දන්නවා ව්‍යවස්ථාවට එනකොට මෝසස්ගේ ව්‍යවස්ථාවට එනකොට දෙවියන් වහන්සේ පූජා විදි බොහෝ ප්‍රමාණයක් දෙනවානේ මූලික වශයෙන් 5. right? නමුත් ඒක අමතරව තව පූජා වර්ග ගොඩාක් දෙනවා. දැන් අපි කාටවත් ඒව ගැන හොඳ අවබෝධයක් තියෙනවද? හොඳ අවබෝධයක් නැහැ නේද? ඒ නිසා මොකද තියෙන ප්‍රශ්නේ? අපිට හොඳ අවබෝධය නිසා ක්‍රිස්තුස් වහන්සේ අපිට කරන පූජාවේ ගැඹුර අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා තමයි මේ දේශනා සීරීස් එක මම කරන්නේ. අපි ඉස්සරහට මොකද්ද අපි යන්නේ? පාස්තු ළඟ වෙනවනේ නේද? මොනවද කියන්නේ උන්වහන්සේගේ පූජාව කරපු දවස් ළඟ වෙනවා. ඒ ළඟ වෙනකොට මට ඕන ඔයාලා සභාවක් හැටියට යම් කිසි ගැඹුරු අදහසක් ගන්නවට දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේ පුරුෂයේ කරේ මොකක්ද? right උන්වහන්සේ පූජාවක් කරගන්නේ පූජාවල අර්ථය මොකක්ද? යේසුස් වහන්සේ ව්‍යවස්ථාවේ අර මෝසෙස් දුන්න ව්‍යවස්ථාවේ සියලුම පූජාවන් සම්පූර්ණ කරලා තියෙනවා. දන්නවද? සියලුම පූජාවන්. උන්වහන්සේ පාප පූජා වුණේ කොහොමද? උන්වහන්සේ අපරාධ පූජා වුණේ කොහොමද? උන්වහන්සේ සාම පූජා වුණේ කොහොමද? නේද? උන්වහන්සේ දවන පූජා වුණේ කොහොමද? උන්වහන්සේ පාන පූජා වුණේ කොහොමද? පාන පූජාව ඒකත් හරියද? පාවුල්තු මතකද කියන්නේ නේද? මම දැන් නේද? පාන පූජාවක් වෙන වගුරෝමින් සිටිමි කියලා කියනවා. වැගිරෙමි. ලිබේෂන්. ඒ කියන්නේ ඇගේ ජීවිතේ දැන් වැගිරෙනවා. යේසුස් වහන්සේ පාන පූජාවක් වගේ වැගිරුණා. සම්පූර්ණයෙන් නේද? අන්තිම ලේ බිඳුව දක්වා මොනවද කරන්නේ උන්වහන්සේගේ ශරීරේ? වැගිරුණා පූජාසනේ උඩ. තේරුණාද? ඒ සියල්ල ගැන අපිට ගැඹුරු අවබෝධයක් ගන්න නම් අපි ව්‍යවස්ථාවේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ පූජාවල ගැඹුර යම් මට්ටමකට කිතුණු හැටියට තේරුම් ගන්න ඕනේ. මොනවද කරන්නේ? යම් මට්ටමකට. සම්පූර්ණයෙන්ම 100% බෑ. right? නමුත් අපි බලමු යම් මට්ටමකට අපි ගැඹුර තේරුම් ගන්න. හැබැයි ඒකේ තේරුම් ගන්නත් කලින් ඒකත් කලින් පූජාවල් ටිකක් තියෙනවා. මොනවද ඒකත් කලින් පූජාවල් ටික? දැන් අපි දකිනවා මෝසෙස්ගේ ව්‍යවස්ථාවට එනකොට තමයි දෙවියන් වහන්සේ වඩා සංකීර්ණ වඩා පුළුල් පූජා විධික්‍රම ඊශ්වර ජනතාවට අඳුන්වා දෙන්නේ ඒ හරහා නේද? ඒ පූජාවන් වලින් මිනිස්යාගේ පාපය, මිනිස්යාගේ වරද, ඒ වගේ මිනිස්යාගේ ලැජ්ජාව වහලා දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවකට එන්නේ කොහොමද කියන ඒ පුළුල් ආකල්පය, පුළුල් දැක්ම දුන්නේ කොහොමද? මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ. හැබැයි ඒට කලින් මොනවද කරේ? පූජාවල් කීපයක්ම තිබුණා. මම කියවන්නේද මේ එක එක මිනිස්සු ඉන්ඩිවිජුවල් පූජාවල් කරා. කවුද පූජාවල් කරේ? කායින් සහ ආබෙල් පූජාවක් කරා. බයිබලයේ ලියලා තියෙන්නේ කොහොමද ඒක නිකන්? ඉන්පසු බලන්න උත්පත්ති 4:4 කොහොමද කියන්නේ? පොඩ්ඩක් කියන්න බලන්න උත්පත්ති 4:4. කවුරුන් කියනවා උත්පත්ති 4:4? ආත්මයට තමාගේ වැලේ කුරුඳවන්ගෙන්ද උන්ගේ හතරේ අපි එකේ ඉඳලා ගමු. මනුෂ්‍යයා තමාගේ භාර්යාව වේ වැඳින්නේ ඒ ගර්භණිය ආයින් වදා ස්වාමීන්ගේ මනුෂ්‍ය ලබා ගැනීම කීවා. නැවත ඔහුගේ සහෝදරෝ ආපේ ලබාය. ආපේ කල්පපාලකෙන්නේ. නමුත් කායින් කොරියෙකුයේ ආදේකට පසු කායින් භූමියේ ඵලයේ ස්වාමීන් වහන්සේ දැක්කද බයිබලයේ ලියලා තියෙන නිකන් සාමාන්‍ය දෙයක් හිටන මොනවා වගේද?
විශේෂ සිද්ධියක් හැටියට නෙමෙයි. සාමාන්‍ය දෙයක් හැටියට එනවා කාලයකට පසු මේ දෙන්න පූජාව කරන්න ආවා. එහෙමනම් අපිට පේනවා මේ දෙන්න මේ පූජාව ගැන අදහස් කොහෙන්ද ගන්නද? ආදම් සහ ඒවකින් ගන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. බයිබලයේ සම්බන්ධයෙන් ඍජු උත්තර දෙනවද? නැහැ. හැබැයි බයිබලයේ ඍජු උත්තරයක් දෙනවා කොහෙන්ද? පූජාව පිළිබඳව මුල් අදහස දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. එහෙමනම් අපිට නිගමනය කරන්න පුළුවන් දෙවියන් වහන්සේ දුන්නා මේ මුල් ආදර්ශය භාවිතා කරලා ආදම් සහ ඒව යම් දේවල් කරන්නට ඇති. නේද? ඔවුන්ට දෙවියන් වහන්සේත් එක්ක යම් සම්බන්ධතාවයක් තිබුණා නේද? ඒ සම්බන්ධතාවත් එක්ක ඔවුන් යම් අදහස් ග්‍රහණය කරගන්න ඇති. ඒක ඊළඟ පරම්පරාවට සංනිවේදනය කරන්න ඇති. ඒ නිසා දැන් කවුද එන්නේ? කායින් සහ ආබේල්. ආබ්‍රහම්ගේ ආදම්ගේ පුත්‍රයෝ දෙන්නේ. අවිල පූජා. ඊට පස්සේ අපි දකින්නේ කවුද පූජාවක් කරනවා? නෝවා පූජාවක් කරනවා නේද? මොනවද කරන්නේ? නැවෙන් එළියට ආපු ගමන් ඔහු පූජාවක් කරනවා. අපි ඒකත් බලන්න යනවා මොනවද කියලා. රයිට්? ඊළඟට මොනවද පූජාවක් කරන්නේ? ආබ්‍රහම් පූජාවක් කරන්න බලනවා. ආබ්‍රහම් එක පූජාවක් කරා විශේෂ පූජාවක්. රයිට්? නේද? තමන්ගේ කුරුඳු පුත්‍රයා පොරොන්දුවේ පුත්‍රයා ඊට පස්සේ තව කෙනෙක් පූජාවක් කරනවා. ඊසා යාකෝබ් මේ වගේ පූජා කරනවා අපිට බලන්න පුළුවන්. සහ ව්‍යවස්ථාව දෙන්න කලින් තව එක පූජාවක් කරනවා මොකද්ද? ඉස්රායල් ජාතිය මිසරයේදී දැකලුවේ නේද අරගෙන ලේ ගාලා රයිට්. එතකොට මේ ඔක්කොම මොනවද? මෝසස්ගේ ව්‍යවස්ථාවට කලින් ඒවද පස්සේවද? කලින් ඒව. රයිට්. කවුද ඒව කියන්නේ? මෙන්න දෙවියන් වහන්සේ මිනිසයාට ඉඩ ඇරියා නේද? මේ යම් පූජාවල් හරහා තමන්ගේ අවබෝධය පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න. මොනවා කරන්නද? වැඩි දියුණු කරගන්න. ඒ නිසා දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? කවුද දැන් මේ ව්‍යවස්ථා පොත් ටික ලියන්නේ පොත් පහ? මෝසස් ලියන්නේ. මෝසස් දැන් අඳුන්ලා දීලා තියෙනවා මේ සැක්‍රිෆිෂල් සිස්ටම් එක. හැබැයි අඳුන්ලා දෙනකොට මෝසස් කලින් කරපු පූජාවල් සඳහන් කරන මොනවා හැටියටද? මේ කරලද සංකීර්ණ පූජාවල් වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇටියෙ. මොකක්ද? ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇටියෙ. නේ දැන් අපි ශාන්ලා ගෙදර ගියාම කෑම වේලකට මොනවද කරන්නේ? ඉස්සරම එයාගේ නෝන අරගෙන අපිට රසවත් මොනවද? රසවත් ජින්ජර් ප්ලේන් ටිකක් කියනවා. ඕක බෝල්ට මම නිතරම යනවා. රයිට්? ජින්ජර් ප්ලේන් ටිකක් කියනවා. ඒක තමයි මොනවද කරන්නේ? ඉස්සරම දෙන ෆෝටේස් එක. ඊට පස්සේ තමයි මේන් මීල් එක එන්නේ. නේද? ඊට පස්සේ අර ඔපේතවා කියනවා නෙමෙයි රයිට්? බීෆ් කියලා. රයිට්? බීෆ් කරි එකේ මේ නේව නැත්තම් නේද? අපේ බීෆ් කරි එකේ ප්‍රසිද්ධයි ඊළඟට බද ආයිද අපේ බ්‍රදර් කියාවගේ ගෙදර පෝක් කරි ප්‍රසිද්ධයි නේද? ඊළඟට අපේ සිස්ටර් දීපානි ගත්තොත් එයාගේ පොලොස් කරි අතිවිශිෂ්ටයි නේද? ඒ වගේ තියෙන අපේ දිස්නාගේ මොනවද තමයි සෑන්ඩ්විච් එක අතිවිශිෂ්ටයි නේද? ඒ වගේ එක එක ගෙවල් වල තියෙනවා. ඒවා දෙන්න කලින් ඉස්සෙල්ලා කියනවානේ ෆෝටේස්ට් එකක් දෙනවා. ඒ කියන්නේ අර ඔරිජිනල් එක අදලා තියාගෙන රයිට්? ඒක දෙන්න කලින් අගේ කරන්න එකක් කියනවා කලින්. රයිට්? ඒ වගේ තමයි මේ ව්‍යවස්ථාවේ පූජාවත් ඔරිජිනල් එක එන්න කලින් ෆෝ ෂැඩෝ එකක් නේද? පූර්ව සෙවණැල්ලක්. ඒ කියන්නේ ඉස්රායල් ජාතියට මේ දැන් තියෙන පූජාවන්ගේ ගැඹුර තේරුම් ගන්න ඒකේ මුල් පියවරක් ටික මෙයා කරා ඒවයි මේ සංගතක අන්තර්ගතව තිබුණා කියලා පෙන්නන්න තමයි මෝසස් තුමා මේක ලියන්නේ. අද නිකන් බයිබල් ක්ලාස් එකක් වගේ. නේද? නෑ අපි මේවා කතා කරන්න ඕනේ නේද? හැමදාම අපිට නේද? මම ඔයාලා දන්නා මගේ දේශනා කිරීමේ සංකල්පය මොනවාද? සමහරක් ඒවා අද මෙතෙන්දී කාලයන්ට දේශනා කරනවා. සමහරක් ඒවා ගෙදර ගිහලා වගා කරලා හදාගෙන කන්න මම දේශනා කරනවා. වපුරන්නාට බීජ නේද? කෑමට රොටි. ඔක තමයි මගේ දේශනාවේ සංකල්පය. ඒ කියනවාද? සමහරක් අයට බඩගින්න තියෙන අයට මෙතෙන්දිම කෑම ටික හම්බුනේ මොකක්ද කෑම මෙතෙන්දිම right? ඊළඟට ගෙදර ගිහලා වගා කරගෙන කන්න. ඒ කියන්නේ ඒක ගැන අධ්‍යයනය කරලා ගැඹුරට හිතලා බලලා නේද? අනිත් දේශනාවත් එක්ක සම්බන්ධ කරලා ජීවිතේ ලොකු පුළුල් අවබෝධයක් ගන්න තව දේශනාවක් තියෙනවා. රයිට්? මේ දෙකම දේශකෙක් අතින් එන්න ඕනේ. රයිට්? එහෙනම් දැන් එහෙමනම් අපි තේරෙනවා මෝසස් තුමා මේක ලියන්නේ මොකටද? මෝසස් තුමා ලියන්නේ එහෙනම් මේ පූජාවල් වලට හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ෆෝෂඩෝ එකක් දෙන්න. නේද? දැන් මම මෙහෙම හිටගත්තාම රයිට්? මේ පැත්තෙන් ලයිට් එක වැටෙනකොට ඉස්සරහට මගේ සෙවණැල්ල වැටෙනවා නේද? මගේ සෙවණැල්ල ඉස්සරහට වැටෙනවා. රයිට්? ඒ වගේ
ඔරිජිනල් කෙනා කවුද? මම. මගේ සෙවණැල්ල ඉස්සරහින් තියෙනවා. එහෙමනම් මේ අපි කතා කරන පූජාවන් ටික, ඒ කියන්නේ ආබ්‍රහම්ගේ, කායින්ගේ, නෝවාගේ, යාකොබ්ගේ පූජාවන් අර පූජාවන්ට සෙවණැල්ලක් වගේ වැඩනවා. right? එතකොට අපි හිතනවා ඒක තමයි ඔරිජිනල් එක කියලා නේ. නෑ. අපි ඊළඟට බලන්න යනවා. ඒක කාගේ සෙවණැල්ලද? ඒ පූජාවන්. හරියට මොකක්ද කාගේද? ක්‍රිස්තුස් වහන්සේගේ සෙවණැල්ල. right? පැහැදිලිද? ඒක තේරෙනවද? එහෙනම් විවස්ථාවට කලින් පූජාවන් ටික කාගේ සෙවණැල්ලද? විවස්ථාවේ තියෙන පූජාවන් වලට සෙවණැල්ලක් වගේ. විවස්ථාවේ තියෙන පූජාවන් කාගේ සෙවණැල්ලද? ඔරිජිනල් එකේ ක්‍රිස්තුස් වහන්සේගේ සෙවණැල්ල. තේරුණාද? ඒ නිසා විවස්ථාවේ පූජාවන් පවා අපි හිතන්න හොඳ නෑ. ඒක තමයි ඔරිජිනල් එක කියන්නේ. පැහැදිලිද? දැන් සමහරක් අයට ආපහු හැරී යාමකට යනවා. නේද? හැරී යාමකට යනවා. දැන් දන්නවද මම මේකත් කියන්න. අද කමන්නද මම පොඩ්ඩක් වැඩිපුර මික්ස් එහෙම එකක් දුන්නා මික්ස් මල්ලා නේද? ලංකාවෙත් ඇවිල්ලා තියෙනවා දැන් ආපහු අර යෙහෝවාහුද යේෂුවාහුද කියලා මොකද්ද? ආපහු යුදෙව් ක්‍රමයට යන්න පටන් අරගෙන ඇදහිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒක සෞදි අරාබිය පැත්තේ නේද? අපේ සිස්ටර් දිස්නා හැම ගිය වෙලාවේ හම්බුනේ එහෙම කට්ටිය නේද? කට්ටිය හම්බුලා දැන් පාසල ආය පාරක් පටන් අරන් දිනවා යෙහෝවාහුගද එක නේද? යාහුවාහුගද එක දෙවියන් වහන්සේගේ නම් ඒ ප්‍රෝග්‍රෑම් එක හොයාගෙන ආපහු එයාලා කියනවා නෑ අපි දැන් ආපහු ඉස්සරහ කාලේ ආපහු පටන් ගන්න යනවා මොනවාද? සත්තු මරණ පූජාවල් නේද? මිලේනියල් කින්ග්ඩම් එකේදී ආපහු සත්තු මරණවාය, ආපහු පූජාවල් කරනවාය, කතන්දර ගොඩයි. අපි ඒවට තියොලොජිකලි ඉස්සරහට උත්තර දෙන්න. ඇයි මම එහෙම කියන්නේ? මේවා වැදගත් නැත්තම් වල රවටි. නේද? දැන් සහෝදරි දිස්නා ගියා එක්තරා සභාවකට ඒ පාස්ටර් හරි හොඳ කෙනෙක් නේද? හොඳ කෙනෙක් නමුත් එයා පොඩක් රවටිච්ච මිනිස්සෙක්. මම ඇත්ත කියනවා. එයා මට ලොකුවට ඒව මොනවද? නාමය දෙවියන් වහන්සේගේ නාමය දැනගෙන ඉන්න ඕනේ. ඒ නාමයෙන් කතා කරන්න ඕනේ. ඔරිජිනල් නාමයෙන් කතා කරගෙන යෙහෝවා කියන යෙහෝවාද මන් දන්නේ යහ්වහ්ද මන් දන්නේ තාම අදවත් වෙනකන් කවුරුවත් දන්නේ නැහැ ලෝකේ. යේසුස් දෙවියන් වහන්සේගේ පර්සනල් නාමය නැත්නම් පෞද්ගලික නාමය හරියටම අපි දන්නේ නැහැ. ඒකට හේතුව ඒ මුළු විදෙව්වයි විතරයි දැනගෙන ඉන්නේ ඒ නාමය හරියට. බයිබලයේ ලියනකොට වවල්ස් නැහැ. වවල්ස් කියන්නේ මොනවද? ප්‍රාණාක්ෂර නැතුව ලිව්වේ. right? ඒ නිසා මෙසෝරිටික් ටෙක්ස්ට් වලට වගේ එනකොට විතරයි ප්‍රාණාක්ෂර ඇතුළු කරන්නේ. ඒ නිසා කවුරුවත් දන්නේ නැහැ. right? දැන් මේකව ඊයේ පෙරේද මගේ වීඩියෝ එකක් බලලා අර මම දාපු වීඩියෝ එකක් බලලා ක්‍රිස්තියානිකාරයෙක් වගේ කෙනෙක් දාලා තිබුණ මොනවද? මේ පාස්ටර් හරියට දන්නේ නැහැ මොනවත්. right? මේවා වැරදි. right? ඒකලා කියද්දී මොනවද? දෙවියන් වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන අය විතරයි ගැලීම ලැබෙන්නේ යන්නේ. නාමය කියන්නේ ශබ්දයක් කිය. ඒ ශබ්දය හරියටම කරේ නැත්තම් ගැලවෙන්නේ නැහැ කියලා අර පාස්ටර් කියන එකම කිව්වා. මාරණේ වැඩි මම මේ දේශනා පිට යන්නේ right? මාරණේ කියන්නේ දෙවියන් වහන්සේගේ නාමය හරියටම ශබ්ද කරේ නැත්තම් ගැලවෙන්නේ. ඔකට කියන්නේ හරියටම ශබ්ද කරේ නැත්තම් ගැලවෙන්නේ නැහැ. ඕකේ දේවදාර්මික සහ ප්‍රායෝගික පැති දෙකක් වැරදි. මම පාස්ටර් අර ඒ පාස්ටර් දුබායි වල මම එක පණිවිඩය එතනම කට වහගත්තා. ඒකලක ඔව් පාස්ටර් එනවා මම ගොඩක් ඉගෙන ගන්න තියෙනවා පේනවා. right? මං කිව්වා හරි. පළවෙනිම දේවදාර්මික අපි බලමු. අනේ දේවදාර්මික දෙවියන්දම් පළවෙනිම බලමු. මං කිව්වා ආයෙමද? එහෙමනම් මම කියන්නේ හේතුව තාම අර පූජාවල් ආපහු ගේන්න හදන නිසා. ආපහු සභාවලට ගේන්න හදන නිසා පූජාව. right? මං කිව්වා හරි එහෙමනම් අපි බලමු. පළවෙනිම මේ මම ඇහුවා හරි දැන් ඔයා කියනවානේ හරියටම දෙවියන්ගේ නාමයෙන්ම කියන්න ඕනේ කියලා. ඕකේ. මම නව දියුස්වලින් මොන භාෂාවෙන්ද? ග්‍රීක භාෂාවෙන් කොයිනේ සාමාන්‍ය ග්‍රීක භාෂාව. මම කියතොත් ග්‍රීක භාෂාවෙන් යේෂුවා නෙමෙයි යේසුස් වහන්සේ කියන ඊසොස් නේ. ඉතින් ඒක දෙවියන් වහන්සේ න්යායනා කරේ අපොස්තලවරුන්ට ලියපන් කියලා ග්‍රීක භාෂාවෙන්. නැත්තම් කියනවා ඔරිජිනල් මේකේ හීබ්‍රු වලින් අර ඔරිජිනල් මුල් එකෙන් ඔයා ලියන්න ඕනේ කියලා කියනවා. මේක කිව්වේ නැද්ද වහන්සේ? නේද? හරියට තියෙන භාෂාවෙන් එදා ලිංගුවා ෆ්‍රැන්කා තිබුණේ ජනතාවගේ භාෂාව ග්‍රීක. ලියපන් ග්‍රීක වලින් මොකද දෙවියන් වහන්සේ නම වඩාද? නම කියන්නේ මොකද්ද? නම පිටිපස්සින් තැනත්තා. චරිත ගුණාංගය වැදගත් වෙන්නේ. right? හඬ නෙමෙයි. තේරුණාද? හඬ වැදගත් නම් දෙවියන් වහන්සේ කවදාවත් බයිබලේ පරිවර්තනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි සිංහල බයිබලේ තවත් තව. යේසුස්
කතෝලිකයි ජේසුන් නේද? සුන් එක්ක උදාහරණ දෙනවා නේද? ජේසුන් වහන්සේ. අපි යේසුස් වහන්සේ කියනවා. එයා කියනවා යහෝෂුවා. නේද? යක්කු කියවද? ආහාමි ඔය ජේසුන් කතන්දර බෑ. යේසුස් කතන්දර මට ඔරිජිනල් එකෙන් දෙන්න කියලා දෙයක්. ඔරිජිනල් හීබ්‍රු වලින් දුන්නොත් මම යනවා. සත්‍ය බලපානවා නම් ගැලවීමටයි අධිකාරීත්වයටයි යක්කු යන්නේ නැහැ ගැලවීම ලබන්නත් බැහැ. ඇයි? තාම අපි කවුරුවත් දන්නේ නැහැ සත්‍ය මොකද්ද කියලා හරියට. අප්පලසනාද දෙන්න දෙන්න. මම කියන්නේ දෙවනි කාරණාව තියොලොජිකලි මොකද්ද ඒකේ වැරද්ද? සත්‍ය බලපානවද ඇදහිල්ල බලපානවද? බයිබලයට අනුව. ඇදහිල්ලනේ බලපාන්නේ. මුළු බයිබලයේ විතර සමස්ත ධර්මයම මොකද තියෙන්නේ? ඇදහිල්ලේ. දෙවියන් වහන්සේ කෙරේ උන්වහන්සේගේ නාමයට හඬගසන කවරේ ගලු ලබන්නයි කියන කාර්යය හරියටම හෙබ්‍රෙව් නමෙන් කියන එක නෙමෙයි. යේසුස් වහන්සේ කවුගේ චරිත ගුණාංගයේ දිහා බලලා ඒ පුද්ගලයා කෙරේ ඇදහිල්ල පිහිටවලා ඔහුගේ පූජාව කෙරේ ඇදහිල්ල පිහිටුවමයි ගලම ලබන්නේ. තේරුණාද මම කියන්නේ? දැන් තේරුණාද? ඒක නිසායි මම කිව්වේ මේක very important. දැන් ලංකාවට මේක ඇවිල්ලා තියෙන්නේ. right? ලංකාවට මේ teaching ඇවිල්ලා තියෙන්නේ නැද්ද? ඇවිල්ලා තියෙන්නේ. දැන් ලංකාවේ පල්ලිවල ගහනවා අර සෝපාර එක. මොකද්ද ගහන්නේ? සෝපාර එක ප්‍රොප්‍රෑන් වල ගහනවා. ඒක ගහ ගන්න ලස්සන ඉඳලා හිටලා ෆන් එකක් දාගන්න. හැබැයි ඔබ හිතනවා පල්ලියේ සෝපාර ගහන්න ඕන කියලා මං කියලා දෙන්නම් ඒක ගහන්න ඕනේ කොහොමද කියලා. right? ඒකට හේතුව එහෙම ගහන්න අවස්ථාවක් පල්ලිවල නැහැ. නේද? ඊශ්‍රායල් කොඩිය දාගෙන ඉන්නේ. නේ ජාතික කොඩිය ලංකාවේ දාන්නේ නැද? ලංකාවේ ජාතික කොඩිය දාන්නේ මොකද? ඊශ්‍රායල් කොඩිය දාගෙන ඉන්න පල්ලිවල. නේ? ඇයිද? ඉතාලියේ ඊශ්‍රායල් කොඩිය හරි ආත්මිකයි. ඒක තමයි ගහන්න ඕනේ. ලංකාවේ කොඩිය ගහන්න බෑ. ලංකාවේ නම් ඉස්සර ලංකාවේ කොඩිය ගහලා ඉන්න බැරි නේද? ඊට පස්සේ අනිත් කොඩිය ගහ ගන්න. right? ඒකට හේතුව මේ අවබෝධය. දැන් ඕන් කියනවා මම කොහෙද දේශනා කරා හිටියේ right වෙන පාඩම very important ඒ නිසා මම කියුවේ very important අපි දෙවියන් වහන්සේගේ ක්‍රමයට එන එක පැහැදිලිද දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගන්න එක අපිට ඉතාමත් වැදගත් පූජාව right එවනම් පළවෙනි කාරණා අදහස මම කියනවා God let humankind gradually understand the spiritual truths behind sacrifices and offerings ඒ කියන්නේ මොකද්ද දෙවියන් වහන්සේ එකට මනුෂ්‍ය වැටිච්ච ගම මුළු සම්පූර්ණ සංකල්පයම දුන්නද? දුන්නේ නැහැ. නේද? ආදම් වල හරි ගේන්න නේද? රැලෙන් එළු බැටළු රැලෙක් ගේන්න කුළුදුල් එකා ගේන්න ඌගේ මෙහෙම චෙක් කරන්න එහෙම චෙක් කරන්න ඊට පස්සේ ඌව පූජාසනෙට ගේන්න ඕනේ මෙහෙම අත තියන්න ඕනේ මෙහෙම මේ යාඥාව කරන්න ඒකත් එක එහෙම කරාද? නැහැ. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා gradually කියන්නේ මානව ඉතිහාසයේ ඔවුන් මානවයෙක්ට දැන් ඔහු වැඩුණනේ ඒ වැඩුණු ස්ටේට් එකේ ඉඳලා ඔහු දියුණු වෙලා එනතුරු මානව ඉතිහාසයේ ප්‍රගමනයත් එක්ක දෙවියන් වහන්සේ තමන්ගේ ගැලවීමේ ඉතිහාසය කියනවා. ඕක මම ගැඹුරට දේශනා කරා දෙසැම්බර් මාසේ. මොකද කාලය සම්පූර්ණ වූ කල්ලි කියලා මම කිව්වේ. මතකද? කාලය සම්පූර්ණ වූ කල්ලි. ඒ කාලේ මම මොනවද කිව්වේ? දෙවියන් වහන්සේ තීරණයක් කරගත්ත මනුස්සයත් එක්ක මොනවද එකද ගන්නේ? මනුෂ්‍යයාගේ ඉතිහාසය තුළ මනුෂ්‍ය කාලයත් එක්ක දෙවියන් වහන්සේ වැඩ කරන්න බෑ. මගෙන් අහන්න එපා ඇයි පාස්ටර් කියලා. I don't know. සභාවක් කියවට මට දෙවියන් වහන්සේගෙන් අහන්න අයිතිය තියෙනවද? ඇයි ස්වාමිනී කියලා. යේසුස් වහන්සේ ඊශ්‍රායලයේ ඉපදුනේ කියලා අහන්න ඕනද මම? ඇමරිකාවේ ඉපදලා සුද්දෙක් කියවන්න තිබුණා. අපි සුද්දන්ටනේ ආස. නේද? කොණ්ඩේ රත්තරන් පාට ගාලා ඇස් නිල් පාට සුද්දෙක් ආවොත් එහම පල්ලි වලින් කට්ටිය යනවද නැද්ද? යනවනේ. නේ ඉන්දියාවේ ඉඳලා කළු මිනිස්සෙක් කවට ගණන් ගන්නවා නෑ ඉන්දියාවේ කළු නේද පාස්ටර් කෙනෙක් වෙයිලා ඉන්නවා ඉංග්‍රීසිත් හරියට බෑ යන්නේ සුද්ධාවත් යන්නේ නේද සුද්ධා සර්වං ගච්ඡාමි එහෙම මාත් දෙකක් තියෙනවා අපේ පල්ලිවල නේද රයිට් මං කියන්නේ පැහැදිලිද ඒ නිසා අපිට සමහරක් දේවල් අහන්න බෑ දෙවියන් වහන්සේ කියයි කියලා හැබැයි දෙවියන් වහන්සේ තීරණය කරන් දෙනවා මොකද්ද මනුෂ්‍ය ඉතිහාසයත් එක්ක දෙවියන් වහන්සේ සමගාමීව ගමන් කරනවා ආදිද මිනිස්යාට ඇයි මම විශ්වාස කරනවා වැටුණු මිනිස්යාට දෙවියන් වහන්සේගේ සත්‍යතාවයන් අවබෝධ කරගන්න දෙවියන් වහන්සේ ඉඩ ඇරියා මිනිස්යාත් එක්ක මනුෂ්‍ය වර්ගයා ප්‍රගමණය වෙන්නස් එක්ක මේ වෙනකොට ලොකු ජනතාවක් ඇවිල්ලාද පෘථිවියට නැහැ
මුළු ජාතීන් සියල්ලක්ම ගිහිල්ලාද? නැහැ. තාම ආබ්‍රහම්ගේ පොළොන්දුව තියලාද මේ වෙනකොට? නැහැ. සියලු ජාතීන් ආශිර්වාද කරනවා තාම මේ පොළොන්දුව තියලත් නැහැ. නේද? හැබැයි උන්වහන්සේගේ එළිදරව් දුන්නේ ටිකෙන් ටිකද නැද්ද? ටිකෙන් අපි අන්න එක තේරුම් ගන්න ඕනේ. අපි බයිබලයේ විවිධ කාලවල ඒ කාලයේ තියෙන එළිදරව් ඒ කාලේ සන්දර්භයෙන් තේරුම් ගන්න. තේරුණාද? මම මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ විවිධ ගිවිසුම් ගෙවුවා. නේද? කීයක් ගිවිසුම් ගෙවුවද? ආදාම් එක ගිවිසුමක් ගෙවුවා. නෝවත් එක ගිවිසුමක් ගෙවුවා. ආබ්‍රහම් එක ගිවිසුමක් ගෙවුවා. මෝසෙස් ඉස්රායලත් එක ගිවිසුමක් ගෙවුවා. කාලේ යුගය අවසානයේ කාලයක ගෙවුවා. අපිත් එක විශ්වාසත් එක ගිවිසුමක්. එතකොට ඔයාලට තේරෙනවද? ඒ ගිවිසුම් හරහා එනකොට උන්වහන්සේගේ එළිදරව් වැඩි වුණාද එන්නේ අඩු වුණාද? වැඩි වුණා. මේ ප්‍රින්සිපල් එක අපි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? ආදම්ට තිබුණු අවබෝධයට වඩා වැඩි අවබෝධයක් අපිට තියෙනවා නේද? දෙවියන් වහන්සේගේ වචන තුල. අදසු හැබැයි ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ඉඩ ඇරියා ඒ මොහොතේ ඒ සන්දර්භයට අනුව යන. දැන් මේ අය මේ වෙනකොට right දෙවියන් වහන්සේ තමයි තීරණය කරේ මනුස්ස ඉතිහාසයේ කොයි කාලවල මම කොයි එළිදරව් ටික දෙනවා. තේරෙනවද? ඒක අපේ ප්‍රඥාවෙන් ගත තීරණයක් නෙමෙයි. දෙවියන් වහන්සේ තීරණය කරේ මනුස්ස මානව ඉතිහාසයේ ඒ යුගවලදී දිය යුතු එළිදරව්වේ ප්‍රමාණය මෙච්චරයි කියලා තීරණය කරේ කවුද? දෙවියන් වහන්සේ. දැන් මම මේ ප්‍රින්සිපල් උත්තරවල දෙන්නේ බයිබලේ අවබෝධ කරගන්න. right? තේරුණාද? දැන් ඔයාලා මේක අවබෝධ කරගත්තට පස්සේ ඇවිල්ලා අහන්න එපා. අයි පාස්ටර් මේ ආබ්‍රහම්ට නේද? සියල්ලම එක කියලා දුන්නේ නැත්නම් දෙවියන් වහන්සේ ආන්න එපා මගෙන් ඇයි ඒක? ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි ඒ වෙලාවේ. ආබ්‍රහම්ට අවශ්‍ය එළිදරව් කොටස දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ වෙලාවේ දුන්නා. ඊශ්‍රායල් ජාතියක් වෙනකොට දෙන එළිදරව් ප්‍රමාණය එතෙදි දුන්නා. දැන් ගැලවුම්කාරා මුළු ලෝකෙටම එන්නකොට දෙන්න ඕනේ එළිදරව් දුන්නද නැද්ද? right ඒ නිසා තමයි මම කිව්වා මොකද අර ගලාති 4:4-5 මොකද කියන්නේ but when the set time had fully come God sent his son නේද ඒ කියන්නේ කාලය සම්පූර්ණ වූ කල්හි දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා එවුවා. ඒ කියන්නේ පූජාවල් පිළිබඳ සම්පූර්ණ අවබෝධ දෙන්න දෙවියන් වහන්සේ මනුෂ්‍ය යුගයේ කාලයක් ගත්තද නැද්ද? ගත්තා. දෙවියන් වහන්සේ තමයි ඒ තීරණය ගත්තේ. පැහැදිලිද බ්‍රදර්? right? ඒ නිසා අපිට අහන්න බෑ ඇයි පාස්ටර් ආදම්ට එකවරටම එළිදරව් දුන්නේ නැත්තේ සම්පූර්ණ එළිදරව්. දෙවියන් වහන්සේට සලස්මක් තියෙනවා. එයා ඒ සලස්මට වැඩ කරනවා නේද? ඒ සලස්මට වැඩ කරනවා. දෙවියන් වහන්සේ එකයි තමයි දෙකයි කියන්නේ. උන්වහන්සේ දෙකෙන් දෙකට ගණන් කරනවා. නෑ right? ඒ අපි තමයි නේද දෙකෙන් දෙකට තුනෙන් තුනට පයින්. දෙවියන් වහන්සේ බොහොම පිළිවෙලට තමයි යන්නේ. මනුෂ්‍ය වර්ගයාට ආත්මික සත්‍යතාවයෙන් තේරුම් අරගෙන මම කිව්වා කලින් නේද මනුස්සයාගේ වැටීමේ සම්පූර්ණත්වය තේරුම් ගන්න ඕනේ ඉස්සලා ගැලවීමේ සම්පූර්ණත්වය තේරුම් ගන්න කලින් නේද කෙවින් ෂෙන මතකද මම කිව්වා මනුෂ්‍යයාගේ පාපය කොච්චර ගැඹුරුද පාපයේ විශ්වීයභාවය කොහොමද කියලා පෙන්වන්න දෙවියන් වහන්සේ කාලයක් නේද නැද්ද ඒ විශ්වීයභාවය අවබෝධ කරගන්න මනුෂ්‍යයාට කාලයක් නේද නැද්ද කාලයක් දෙවියන් වහන්සේට කාලයක් නැහැ අපිට කාලයක් පාපයේ විශ්වීයභාවය තේරුම් ගන්න. පාපය කොච්චර දුරට අපේ සංස්කෘතියට බලපානවද? අපේ ධර්ම, අපේ හැසිරීම වලට බලපානවද? අපේ මෙවරම් වලට බලපානවද? නේද? ඒ කාලේ තිබුණා ලොකුම ආයුධය මොකද්ද? අපි හිතමු නේද? මධ්‍යතන යුගයේ තිබුණ ලොකුම ආයුධය මිනිමරණ හදපු මොකද්ද? අර කැටපෝලේ, ගල් කැටපෝලේ. නේද? ගල් කැටපෝලේට ගල් ටිකක් දාලා අදලා අතරපම් බෘස් ගාලා ගිහලා ගල් ටිකක් අදිනවා. right? අද ඒකට කොච්චර භයානක මේවා තියෙනවද? අද තියෙනවා මිසයිල් යන්නේ ගැවුවොත් එම නේද? පෘථිවිය 7 පාරක් 8 පාරක් එකවර විනාශ කරන්න පුළුවන් ආයුධ තියෙනවා. තේරෙනවද? මිනිස්යාට තමන්ගේ නපුරුකමින් ඉහළටම යනකම් දෙවියන් වහන්සේ ඉන්නවා ඒ අවබෝධය ගන්න. පූජාවල්වත් එහෙමයි. දෙවියන් වහන්සේ පූජාවල් වල යම් අර්ථයක් මිනිසෙට ගන්න ඉඩ හැරලා තියෙනවා. right? එහෙමනම් the earliest forms of Dhamma. ඒ වගේ අපි තේරුම් ගන්න කාරණාව තමයි මොනවාද? මම මේකට දෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක right? ඊට අපි තේරුම් ගන්න ඊළඟ කාරණාව තමයි දැන් මේ අය දෙවියන් වහන්සේට පෞද්ගලිකව පූජාවන් ඔප්පු කරපු අය. කවුද?
ආදම් වේවා, හායින් වේවා, නෝවා වේවා දෙවියන් වහන්සේට පෞද්ගලිකව සම්බන්ධතා පවත්වලා පූජා කරපුවා. දෙවියන් වහන්සේලාගේ රික්වයර් කරාද? ඉඳලා හිටලා. දැන් ආබ්‍රහම්ගෙන් රික්වයර් කරා. ඊශ්‍රායල් ජාතියෙන් කලින් රික්වයර් කරා. නමුත් ඒ ආත්මික දෙවියන් වහන්සේගේ පෞද්ගලික සම්බන්ධතාවය හරහා තමයි මේ පූජාවන් වුන් කරේ. දෙවියන් වහන්සේ හරියටම නීති රෙගුලාසි මේකට දීලා තිබුණාද? හරියටම දීලා තිබුණේ නැහැ. right? හැබැයි යාළුවා තිබුණ සම්බන්ධතාවයත් එක්ක ඔවුන්ගේ තිබුණ పూర్ව අත්දැකීම් එක්ක සමහර දෙවියන් වහන්සේතුන් යම් යෝජනාත් එක්ක ඔවුන් මේ පූජාවල් කළා කියනවා. හැබැයි අපි එකක් තේරුම් ගන්න මොකද්ද? මේ දෙවියන් වහන්සේ මිනිස්යන් එක්ක කරලාද මේ ගිවිසුමේ ගනුදෙනුවේ නේද? නෝවා වේවා, ආබ්‍රහම් වේවා, එහෙම නැත්නම් කායින් වේවා මේ කරපු පූජාවන් වලදී ඒ පූජාවන් රැඩිකලි වෙනස් එදා කාලේ හිටපු අනිත් මනුස්ස වර්ගයන් සහ ජාතීන් සහ ආගම් වල පූජාවට වඩා රැඩිකලි වෙනස්. මෙන්න මේක තේරුම් ගන්න. right? මම කැමති මේකත් ඔයාලගේ ඔළුවේ පොඩ්ඩක් අඳින්න. right? ඒකට හේතුව පූජාවන් ගැන අපි මුල් අවබෝධයක් ගන්න යන නිසා. රැඩිකලි වෙනස්. මොකද මම කියන්නේ මේ ඉන්ඩිවිජුවල්ස් නැත්තම් මේ එක එක පුද්ගලයා තනි තනිව කරපු පූජාවන් ඇවිල්ලා සංකේතාත්මක එක වගේ වෙන්න ඇති. ඒකට හේතුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයට කතා කරන්නේ කාගේ ක්‍රමෙන්ද? මනුෂ්‍යයාගේ ක්‍රමෙන්. කාගේ භාෂාවෙන්ද? මනුෂ්‍යයාගේ භාෂාවෙන්. උන්වහන්සේ ගන්න උපමා උපමේයන් කාගේ වද? මනුෂ්‍යයාගේ වද. හැබැයි මෙන්න මේක හොඳට ඔළුවේ දාගෙන යන්න ෂෙවින් අද යනකොට. ඒවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ දේවල් ගත්තට ඒකට දෙවියන් වහන්සේ දෙන අර්ථය ලෝකයේ අනිත් ඒවාට හුඟක් වෙනස්. හොඳ උදාහරණයක් මම දෙන්නම්. right? දැන් දෙවියන් වහන්සේ කුරුසේ ගත්තා. උදාහරණයක් නේද? කුරුසේ ගත්තා. කුරුසේ කියන්නේ මොකද්ද? ඉතිමත් දද. ඊයේ පාටිය නිසා පොඩ්ඩක් නේද? මට තේරුණා ටිකක් අද අමාරුයි. පොඩ්ඩක් වෙනදාට පුළුවන් නේද? නේ? අද පොඩ්ඩක් නේ. කියන්නේ ඊයේ පොඩ්ඩක් සිද්ධුවේම කියලා රැය වෙනකන් ඇහැරලා ඉන්නේ. right? කවන්නේ නේද? very good. එහෙම දෙන්න බෑ ඉතල හිටලා නේද? අපේ බද ශාන්නේ ගිහිල්ලා මම දැක්ක හුරු බැදලා විනෝදයක් කරලා good good. පොඩ්ඩක් එහෙම යන්න එළියට. නේද? විනෝදයක් කියලා පාටියක් කියලා දාලා එන්න. that's good. අපේ ඉතින් වැඩේදී අර සෙනසුරාදා රැය වෙනකම් පාටි දාලා ඉඳලා පොඩ්ඩක් අමාරු. that's all right. that's all right. right? මටත් ඕක වෙනවා හිට පුළුවන්. right. මොකද මම කියන්නේ කුරුසේ. කුරුසේ කියන්නේ මොකද්ද? මරණ ආයුධය. මොකද කුරුසේ කියන්නේ මොකද? මරණ ආයුධය. දෙවියන් වහන්සේ මරණ ආයුධය තිබුණු පර්ෂියාවේ තිබුණේ මුල්ම ස්වරූපේ කුරුසේ. දෙවියන් වහන්සේ මිනිස්යාගේ මරණ ආයුධයක් අරගෙන භාවිතා කරා මොකද්ද? දිව්‍යමය අදහස සංකේතවත් කරන්නේ. පාපයේ දින රුදුරුව දෙවියන් වහන්සේට ඒකට වෙනුවෙන් ගෙවන්න තියෙන මිනිස්සුන්ට ගෙවන්න තියෙන මිලේ ගැඹුරු බව පෙන්වන්න උන්වහන්සේ භාවිතා කරපු සංකේත මොකද්ද? කුරුසි කියන මොකද දා කාලේ තිබුණා. මරණ T56 වගේ. ඒක T56 වේදනාත්මක. දැන් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට කතා කරේ කාගේ භාෂාවෙන්ද? මනුෂ්‍ය භාෂාවෙන්. හෙබ්‍රෙව් හරි මොනේ මොහරි මනුෂ්‍ය භාෂාවෙන්. ඒ භාෂාවල් දෙවියන් වහන්සේ ස්වර්ගීය භාෂාවෙන් කතා කරන්නේ. දැන් ග්‍රීක දේව කතාවල නේද? සියුස් දෙන්නවා පරිවර්තකෙක් නේද? හෙර්මිස් කියන නේද? මට මතකද හෙර්මිස්. right? ඒකෙන් තමයි hermeneutics කියන මේ විෂය එන්නේ. භාෂා පරිවර්තන කරන්නේ. ඒක නේද? සියුස්ට බෑ මනුෂ්‍ය භාෂාව. එයාට දන්නේ එයාට අම්මා උගන්වලා තියෙන මොන භාෂාවද? ස්වර්ගයේ භාෂාව විතරයි. ඒ නිසා එයා මොනවද කරන්නේ? පරිවර්තකෙක් අරන් එනවා මිනිසුන්ට කතා කරන්න එදියාරගේ දේව කතාව. දෙයියෝ කියනවා. කියලා කිව්වම අරයා ස්ගාලයා භාෂාවෙන් දෙන්නේ. පැහැදිලිද? ඒ වගේ. දෙවියන්ට බෑ. දැන් සමහරක් ආගමික ග්‍රන්ථවලත් තියෙනවා මොනවාද? ඒ ග්‍රන්ථවල ලියලා තියෙනවා හිටපු ගම ග්‍රන්ථ කියන්නේ හරියන්නේ නේද? නේද? සමහරවල් කරපදල් පොස් ගාලයක් ලියලා මේක දිහා තියෙනවා. ඒකේ අර්ථය දන්නේ අහවලා පමණි කියලා යටින් ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ කියපේ දෙයියෝ කියපේ එක මනුස්සයන්ට තේරෙන්නේ නැහැ. දේව භාෂාවෙන් කියනවා. දැන් බයිබලයේ දෙවියන් වහන්සේ කියලා තියෙනවද? නැහැ. දෙවියන් වහන්සේ මිනිස්යාට තේරුම භාෂාවෙන් තේරුම දේවල් භාවිතා කරලා දිව්‍යමය අදහසක් සංනිවේදනය කළා තියෙනවා. හොඳ නැද්ද? නේද? බලන්න එක්තරා තැනක දෙවියන් වහන්සේ භාවිතා කරන මොකද්ද? අතෑරලා දාපු හේන දෙවියන් වහන්සේ භාවිතා කරනවා.
අහෝ ඊශ්‍රායල් කවුරු වගේද? අතහැර දැමු උයනක් වාගේද? නේද? ඊශ්‍රායල් ජාතිය කොයි වගේද? අතහැරලා දාපු උයනක් වාගේ. අතහැරලා දාපු උයන් කොයි වගේද? පාළුවට ගිහිල්ලා නේද? වැට කඩා වැටිලා කනකොළ හැදිලා නේද? ගන්න දෙයක් බලපුවාම පාළුවට ගිහිල්ලා නේද? පාළුවට ගිය උයන් තියනව නේද? ස්වාමි පුරුෂයන් විසින් නේද? සලකන එක අතරපු මොනලා කොයි වගේද? අතරලා දාපු උයන් වගේ. නෝනා විසින් අතරලා දාපු මහතුරු කොයි වගේද? අතරලා දාපු උයන් වගේ. ඒ කියන්නේ ආයිතින් රවුල වවාගෙන නේද? කොණ්ඩේ වවාගෙන ඉන්නේ. රයිට්? වැඩක් නෑ දැන් මගේ නෝනා මට මේක දෙන්නේ නෑ. රයිට්? නෝනාත් අනිත් පැත්තේ මොනවද ගන්නෙ? ඉස්සර ලස්සනට ඉන්න බෙක්කේනා නේද? ලස්සනට කොණ්ඩේට පාට දාලා නේද? අර තොල් පාට කරලා නේද? තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න නේද? දෙවෙනි හාදුවෙන් නේද? දෙවෙනි පළවෙනි හාදුවෙන් තෙමන්න කියලා ඒව සින්දු තියෙනවා. දැන් අදාළව පාම මොකද වෙන්නේ? එයාගේ ගන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි ඊශ්‍රායලත් මොන වගේද? අර අතහැරලා දාපු යනක් වගේ. කිසිම අලංකාරයක් ඒකේ නැහැ. දැන් දෙවියන් වහන්සේ භාවිතා කරේ දිව්‍යමය පණිවිඩයක් දෙන්න මොකද? ඔයාව අතහැරලා ඔයාගේ තත්ත්වය බොහොම සෞතුයි. දෙවියන් වහන්සේ ඉස්රායලට කිව්වා ඔයාගේ තත්ත්වය බොහොම සෞතුයි. ඈ ඔයා පාපිෂ්ඨය අපවිත්‍රයගේ පිළිලා නැති ජීවිතේ. දෙවියන් වහන්සේක සමාන කරන්නේ කොහකටද? මනුෂ්‍ය සංකල්පය. පැහැදිලිද? මනුෂ්‍ය සංකල්පය. ඒ වගේම තමයි එහෙමනම් දෙවියන් වහන්සේ මේ පූජාවල් වලට නේද? දෙවියන් වහන්සේ භාවිතා කරේ මනුෂ්‍යගේ එදිනදා දේවල්ද නැද්ද? එදිනදා දේවල්. බැටළුවේ හාරකේ නේද? පාන් ටික, ඔයිල් ටික නේද? එහෙම නැත්නම් තිරිඟු කරල් ටික නේද? රතු ගවේ මේ වගේ සාමාන්‍ය දේවල් භාවිතා කරලා හැබැයි එදිනෙදා එදා ජන සමාජයේ තිබුණු ආගමික අයගේ සංකල්ප වලට රැඩිකල් වෙනසක් මේකේ තියෙනවා. මම කියන්නේ තේරෙනවද? දැන් තේරෙනවද පොඩ්ඩක්? ඒ නිසා කලබල වෙන්න එපා. රයිට්? කලබල වෙන්න එපා. right? උගක් හරි හිතනවා රිචුවල්ස් වැදගත් කියලා නේද? දැන් ඊශ්‍රායල් ජාතියෙත් දැයිනේ රිචුවල්ස් වැදගත් නේද? අර රතු හරකගේ තමයි තියෙන්නේ. අලු අරකට ගාපුවාම මොකක් හරි මැජික් බලයක් නේද? එහෙම හිතනවා නෑ. දෙවියන් වහන්සේ ඒව හරහා සංවේදනය කරපු ආත්මික පණිවිඩයක් තියෙනවා. මොකක්ද? ආත්මික පණිවිඩය. අපි පොඩ්ඩක් කියවලා බලමු. ද්විතීය කතාව 32 37 ඉඳලා 37 දක්වා. ද්විතීය කතාව 32 37 ඉඳලා 37 දක්වා. ගීතාවලිය 50 10යි 12යි කියවන 10යි 12. द्वितीय कथा 32 37 38 උන්වහන්සේ කතා කරා right ඔවුන්ගේ පූජාවල තෙල කැරවා වූ ඔවුන්ගේ පාන පූජාවේ මුද්‍රක පාන්නේ දීවා වූ ඔවුන් විශ්වාස කර පර්වතයේ වන ඔවුන්ගේ දෙවිවරු කොතැනද? මොකද කියන්නේ? ඔන්න දෙවියන් වහන්සේ එදා සමාජයේ මිනිස්සුන්ගේ දෙවිවරුන්ට කරන පූජාවල අර්ථ දෙවියන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මොකද පැහැදිලි කරලා දෙන්නේ? ඔන්න බලා ගන්න හොඳට දාගන්න. මොකද මම මේ හොඳ පණිවිඩයක් ගන්නවා. right ආයෙත් කියනවද? උන්වහන්සේ කතා කරා ඔවුන්ගේ පූජාවල තෙල කැරවා වූ ඔවුන්ගේ පූජාවල තෙල කෑවා වූ ඔවුන්ගේ පාන පූජාවේ මුද්‍රික පානීය දීවා වූ ඔවුන්ගේ පාන පූජාවේ මුද්‍රික පානීය දීවා වූ ඔවුන් විශ්වාස කළ පර්වතයේ වන ඔවුන්ගේ දෙවිවරු කොතැනද? ඒ කියන්නේ මොකද? අවට ජාතීන් එයාලත් මේ වගේම පූජාවන් ඔප්පු කරලා දෙන ඊශ්‍රායල් ජාතිය නැත්තම් මේ ඊශ්‍රායල් ජාතිය එන්න කලින් ආපු ආබ්‍රහම්ලා යාකොබ්ලා විතරද පූජාවල් ඔප්පු කරේ? නෑ. එයාලා වගේම තෙල් සතාගේ තෙල් නේද? එයාලා වගේම පාන පූජා අනිත් අයත් කරලා දෙනවද නැද්ද? කරලා දෙනවා. අන්තේ බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒ දෙවිවරු මොනවද මේ පූජාවල් ලික් කරලා තියෙන්නේ? ඒ තෙල කනවා. right? මේක බොනවා කියලා අදහසක් වුණා තිබුණා. ඒ කියන්නේ දෙවිවරුන්ට පූජාවල් ඒ කාලේ වුණ ඔප්පු කරේ මොනවද? දෙවියන්ගේ කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සංසිඳවන්න. තේරුණාද කියන්නේ තේරුණාද? අවට ජාතීන්ගේ අදහස උනේ දෙවියන්ට අපි බඩු සප්ලයි කරන්නට ඕනේ. නේද? බඩු සප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ කෑම බීම සප්ලයි කරන්න ඕනේ. හවුද නේද? ඒක තමයි එදා තිබුණ අදහස. දෙවිවරුන්ට අපි කෑම දෙන්න ඕනේ. එයාලා ඒක කනවා. නේද?
පෙරදිගාගම් වල නැද්ද අදහස? ජීවීන් වර්ග ඉන්නවා. පෙරේත පූජාව කරනවා. පෙරේත පූජාව කරපුවාම මොකද වෙන්නේ? ඒ පෙරේතයලා මොනවද කරන්නේ? ඒ ආහාර දින සියුම් දේවල් ආග්‍රහණය කළා. දාලා පෙරේත බැල්පත් දාලා නේද? මම පෙරේතෙක් වගේ කරේ ඒක. ඒක ඉඹලා ඒක කාලා නේද? පෙරේතය සතුටු වෙනවා කියලා අදහසක්. මේක එදා ජන සමාජයේ තිබුණා මැද පෙරදිග මධ්‍යම ආසියා රටවලක් තිබුණා. ඈත පෙරදිග ආසියා රටවල මේ සංකල්පය තිබුණා. මොකද දෙවිවරු ඇවිල්ලා කෑම බීම කනවා. රයිට් නැත්නම් ඒක ලබා ගන්න. සහ තවත් අදහසක් තියෙනවා මොකද මේ අපේ පළාතවල තියෙන මොකද? දෙවිවරුන්ට පින් අවශ්‍ය. ඔවුන්ගේ දෙවිවරුන්ට ඒ දේවත්වයේ පැවතීම සඳහා ශිෂ්ට ප්‍රියංගි මොනවද අවශ්‍ය? පින් අවශ්‍ය. පින් අවශ්‍ය. පින් නැත්නම් මොකද වෙන්නේ? ඔවුන්ට දිව්‍ය ලෝක වලින් චුත වෙන්න සිද්ධ වෙනවා. දෙවිවරුන්ට ගොක්කල පේන්න පටන් ගන්නවා. හවුද නැද්ද? එයාලට ගොක්කල පේන්නේ අපිට පේන විදිහකට නෙමෙයි. මොනවද? පරසතු මල් පර වෙනවා පේනවා. පරසතු මල් දිව්‍ය ලෝකෙ ඉඳලා කඩා වැටෙනකොට දෙවියෝ දන්නවා. දැන් කාලේ හරි මට මෙතනින් චුත වෙලා ආපහු කොහේරි එක ලෝකයකට ඒ ලෝකෙන් ඉපදිලා ආපහු එන්න. ඕක තමයි අදහස අන්‍ය ජාතිකයන්ගේ තිබෙනවා. දෙවිවරු. හැබැයි අපේ දෙවියන් වහන්සේ කවුද? එයාට තෙල් පූජා කරා තමයි. එයාට සත්තු පූජා කරා තමයි. හැබැයි ඒවා එයාට කැමතද? අපි කියවලා බලමු ගීතාවලිය 51 10 11 12. එතකොට තේරෙයි සමස්ත බයිබල් දාන්න. යගොයි. අහෙන්න කියන්නේ කවුරුත් තා කියන්නේ. right. Sister Ji Sanju. Yes. මොකද කියන්නේ දෙවියන්වහන්සේ කියනවා කඳුවල ඉන්න සත්තු බැටළුව එළුව ඔක්කොම මගේ මට බඩ කියනවා නම් මම උඹෙන් අහනවාද කියලා දෙවියන්වහන්සේ අපිට කියනවා. ඒක මොකද? දෙවියන් වහන්සේලා සත්තුන්ගේ පූජාවල වල කන්නද? නෑ. ඒ වගේ මම පස්සේ එන්නම් බයිබල් තියෙන ඊයේ පෙරේදා ඉන්දිකටවත් කියන මිනිස්සු නේද පිස්සෙක්නේ. අයි මිනිහා මොනවද කිව්වේ? දෙවියන් වහන්සේ අර නෝවාගේ පූජාව මිහිරි සුවඳක් ලෙස ඒ සුවඳ අරගෙන නේ සතුටුනා කියලා තියෙනවනේ. ඇයි ඒ? බයිබලේ තේරෙන්නේ නැහැ මිනිහට. බයිබලේ කටපාඩම් කරලා නැහැ ඇයි ඒ? බයිබලේ කටපාඩම් කරලා තියෙනවා කවුද? යක්ෂයා. යක්ෂයා ඇවිල්ලා යේසුස් වහන්සේට කතා කරේ මොකෙන්ද? බයිබලේ. හද උඩ තේරුණාද බයිබලේ? නෑ. ඉන්දිකේටර් මහත්තයා යක්ෂයාගේ දූතේ. රයිට්? ඒ නිසා තමයි බයිබලේ කටපාඩම්. අපේ උගත් ක්‍රිස්තියානි කාරුන්ට වඩා කොටිම මටත් වඩා කටපාඩම් මිනිස්සුන්ට. හැබැයි අවබෝධ වෙලා නැහැ. රයිට්? අවබෝධ වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා තමයි කිව්වේ මේ ඊශ්වරගේ දෙවියන් වහන්සේ කියන්නේ යකෙක් වෙන්නදී. ඇයි? පූජාවල් ඕනේ යා මේ සුවඳ මිහිරි සුවඳ ඉම්බ කියලා. ලබන සතිය මම කියා දෙන්නම් කියන්නේ. Stay tuned. Stay tuned නේද? අහගෙන ඉන්න මම කියලා දෙන්නම්. right? ඉන්දිකේටර් මහත්තයා අහගෙන එයාට මම කියලා දෙන්නම්. පැහැදිලිද නේද? right මොකද එහෙනම් වෙන්නේ? මෙතන මොකද මම කියේ පූජාවල් ගැන එනකොට right? okay. sorry. මෙතන කියනවා මට අවශ්‍ය නෑ. ඔයාලගේ කියන මට බඩගින්න මම කෙනෙක් කියන දෙවියන් වහන්සේ අපි බලමු බයිබලයේ සමස්ත දේව ධර්ම. සමස්ත දේව ධර්මයට අනුව දෙවියන් වහන්සේ කවුද? මුළු විශ්වයේ මවුන් කරනවා. මුළු විශ්වයේ මැව්වේ කවුද? දෙවියන්. සත්තු මැව්වේ කවුද? දෙවියන් වහන්සේ. කඳු මැව්වේ කවුද? තෙල් මැව්වේ කවුද? එයාට කන්න ඕනද? එයාට බඩගිනිනවද? එයාගේ පින් අඩුවලා චුත වෙන්න බලනවද? ඉන්න කොහෙද දැනගින්න? නෑ. තේරුණාද? විශ්වය උන්වහන්සේ ඉදිරියේ අතැඹුණා. තේරුණාද? විශ්වය කියන්නේ උන්වහන්සේ නිර්මාණය කරපු දේ. උන්වහන්සේ විශ්වයට අයිතිද? නෑ. විශ්වයෙන් යැපෙනවද? නෑ. අපේ පිනෙන් උන්වහන්සේ යැපෙනවද? නෑ. අපි දෙන පූජාවලින් යැපෙනවද? නෑ. අපි දෙන දසෙන් කොටස් වලින් යැපෙනවද දෙවියන්වහන්සේ? හිතන්න ඇති නේද? අනේ පව් දෙවියන් වහන්සේ යහ්වේ දෙවියන් වහන්සේ ඇයි අපේ බ්‍රදර්ලාගේ දසෙන් කොටස් ටික දුන්නේ නැත්තම් උන්වහන්සේගේ දේවමාලිගාවේ ගබඩාව පාළු වෙනවා.
විශ්වාසෙත් දෙවියන් වහන්සේ වැරහැලි ඇඳගෙන ඇවිල්ලා මට දැන් ඇදලිවත් දෙන්නේ නේ දසයෙන් කොටස් කියලා කල්පනා කරනවා. එහෙම හිතනවද? නෑ. ඒ වගේ වෙන අර්ථ තියෙනවා. දසයෙන් කොටස් දුන්නේ නැත්නම් මොනවද? ඒක අමාරුව මට නෙමෙයි. right? මට අදාළව නෑ. මගේ දෙවියන් වහන්සේ දෙන එක දෙනවා. මට අදාළව නෑ ඒක. right? ඒක ඔයාලට සම්බන්ධයි. understood? තේරුණාද? මං කියන කාරණා දෙනවා. එහෙනම් දෙවියන් වහන්සේට පින් ඕනද? කෑම ඕනද දෙකන පූජාව? අනික් ජාතීන්ගේ දෙවිවරුන්ට කෑම අවශ්‍යයි. පැවැත්මට. right? හැබැයි අපේ දෙවියන් වහන්සේට පූජාවල් අවශ්‍ය වෙන්නේ පින් අවශ්‍ය නිසාවත්, ඛණ්ඩ බඩගිනි නිසාවත් නෙවෙයි. උදාහරණයක් කියන්නේ. හොඳ නෝන්ඩියක් දාන මොකද? මට බඩගිනි නම් උඹට කියනවා බං කියලා අහන දෙවියන් වහන්සේ. මට බඩගිනි නම් උඹට කියනවා බං. ඒකල කියනවා මේ මුළු විශ්වෙම මගේ. නේද? සියලුම සත්තු මාගේ. right? කඳුවල දහස් ගණන් බැටළුවන් මාගේ. right? කුමන පූජාවක් ඔබ මට කරන්නද? කියලා දෙවියන් වහන්සේ අහනවා. කුමන පූජාවක් ඔබ මට කරන්නද? ඒ දෙවියන් වහන්සේ තව තැනකදී අහනවා නේද? ස්වර්ගයේ මාගේ සිංහාසනේ පොළොව මාගේ පාපුටුවේ. ඔබ මට හදන්නේ මොන වගේ ගියද කියලා නෝන්ඩියට අහනවා දාපිටි. ආසමාගේ සිංහාසනේ පොළොව මාගේ පාපුටුව. ඔබ හදන්නේ නමට ගියා. දෙවියන් වහන්සේගේ ජෝක්ස් බ්‍රදර් හරි ගැඹුරුයි. right? right? දෙවියන් වහන්සේගේ ජෝක්ස්. මේ මම අතට පොතක් කරන්නේ හොඳයි නේද? දෙවියන් වහන්සේගේ ජෝක්ස් කියන්නේ. මම හොඳ රිසර්ච් එකක් කරලා ලියන්න ඕනේ. දෙවියන් වහන්සේ හරි ජෝක්ස් කරලා තියෙනවා. right? හරි ජෝක්ස් කරලා තියෙනවා නේ. ඒ ජෝක්ස් වලට ඔය තාම බඩ අල්ලන් hina වෙන්න පුළුවන්. right? පැහැදිලිද? right. එහෙනම් මම තේරෙනවද? රැඩිකලි වෙනස් පූජාවන්, බයිබලයේ පූජාවන් සහ ඒ කාලේ තිබුණ අනිත් පූජාවන් වල රැඩිකලි වෙනසක් තියෙනවා. රැඩිකල් වෙනසක් තියෙනවා. තේරුණාද? ඒ නිසා කවුරුවත් ගන්න එපා කිතුණු අය අපේ දෙවියන් වහන්සේත් එනං ඒ කාලේ දෙවිවරු වගේම නේද පූජාවල් ඔප්පු කරලා තියෙන තෙලට ආසාවෙන් නේද ලේට ආසාවෙන් නෑ. මම දැන් සිස්ටර් සුදුගේ ඔළුවේ ප්‍රශ්නේ කවුරුරි අහන්න නැති නේද? කල්පනා කරලා මොකද සතුට හිනාවක් කියලා. right? කවුරුරි අහුවත් දන්නේ නැහැ නේද? ඔයාගේ ප්‍රශ්නේ හොඳ උත්තරයක් දෙන්න කියලා. right? හලෝ ගත්ත සබ්ස්ටන්ස් එකයි. ගත්ත භාණ්ඩ එකයි. එයාලත් බැටළුව ගත්තා. එයා කිව්වා බැටළුවෙන් ගෙනෙන් කියලා. එයාලත් තෙල් පූජා කරා. අපිට දෙවෙනස්ම තෙල් අරන් වරන් කියලා නේද? ඈ? එයාලත් පාන පූජා කරනවා. අපිට දෙවෙනස් අවස්ථාවේ නැත්නම් ඊට කලින් ඉඳලා තෙල් අරන් එන්න කියලා. හැබැයි මොකටද? ඒ කාරණාවට මොකද නැත්නම් වෙන කාරණාවද? දෙවියන් වහන්සේ මිනිස්යාගේ ක්‍රම මෙවලන් ක්‍රම භාවිතා කරේ දිව්‍යමය අදහසක් මිනිස්යාට සංනිවේදනය කිරීමට විනා මිනිස්යාගේ යැපීමකට තොරව. අපව මතක තියාගන්න. මොකද දෙවියන් වහන්සේ මිනිස්ය මෙවලන් මිනිස්ය ක්‍රම භාවිතා කරලා පූජාවන් වලට. ඒ වයින් උන්වහන්සේගේ අරමුණ මොනේ මොකද? දිව්‍යමය අදහසක් මිනිස්යාට භෞමික මට්ටමේ සංනිවේදනය කිරීමට. ඒකට අපි කියන ටෙක්නිකල් ටර්ම් එක from abstract to concrete කියලා. මොකද? from abstract to concrete. ඒ කියන්නේ යම් කිසි ගැඹුරු අදහසක් අපිට තේරෙන්නේ නැති අබ්‍රකඩබ්‍ර අදහසක් තේරෙන ක්‍රමයට ගේන්න. තේරෙන ක්‍රමයට. නේද? ඒ කියන්නේ මොකද්ද? දැන් ඔකට මම හොඳ උදාහරණයක් දෙන්න. අද මගේ මනස ටිකක් මේ එච්චරම ෂාප් නෑ වගේ මට දැනෙනවා. right? ඒ කියන්නේ මොනවාද? අපි හොඳ උදාහරණයක් ගමු. වැටහිරියයිත් එක්ක අහින්නේ. තේරුණාද කාටද? වැටහිරියයිත් එක්ක අහින්නේ. දිස්නාගේ ටෙස්ට් එක ලොකුයි. right? ඒකට හේතුව මේ උඩරට ඉන්න අය ඕක දන්නේ නැහැ. පාතරට ඉන්න අය තමයි වැටහිරියයිත් එක්ක අහින්නේ කිව්වම කියන්නේ ගන්සූර්යා ලීය සුද්ධ කරන්නද කියලා අහන එක. ඔහොම කියන්නේ බෑ නේද මොකද අපිට. අයියේ අපිට ඒක ඇබ්ස්ට්‍රැක්ට් අයිඩියා අර ඉන්නේ ඉක්කඩියයි ඉනා වෙනවා. ඉක්කඩියයි දන්නවා ඒක කියන. right? ඇහක් විදිහට කලක් අදින්න කියලා කිව්වා නේ. ඇහක් විදිහට කලක් අදින්න කිව්වා. නුඹර මිනිස්සුන්ට ෆුල් අප්සෙට් අයියේ. ඇබ්ස්ට්‍රැක්ට් අයිඩියා එක ඇහක් විදිහට කලක් අදින්නේ කොහොමද? කන මෙහෙමනේ. ඇහ මෙහෙමනේ. ඒක හේතුව it's a different idea, it's a foreign idea. අපිට තේරෙන්නේ නැති අදහසක්. අපිට තේරෙන ක්‍රමයට කියනකොට ඇහක් විදිහට කනක් අඳින්න කියලා කියන්නේ පුළුවන් විදිහට කනක් අඳගනි කියලා කියන්නේ. පුළුවන් විදිහට අඳගනි ඇහක් විදිහට.
කැම ටික කාලා වහදාලා තියන්න කියලා කියනවා. ගෙදරට ආපු මිනිහා බය වෙනවා ගාලා කියලා. දැන් ඉතින් මට රැට වහදාපුවා තමයි කන්න වෙන්නේ කියලා. ඇයි? කාලා කැම ටික නේද? බෙදුවා නම් වහදාලා තියන්න කියනවා. පස්සේ මෙයාට කන්න දෙන්නම් කියලා. බෙදුවා නම් වහදාලා තියන්න. අර මිනිහා දැන් මෙවුනනවා ගෙදර ඇවිල්ලා. වහදාපු කැම එක තමයි මට දැන් කන්න දෙන්නේ කියලා. නෑ ගාල්ලේ ඒ කියන්නේ මොකද්ද? වහලා දාලා ආවරණය කරලා තියන්න පස්සේ කන්න. හොඳ දෙයක් කරලා තියෙන්නේ. අපි බය වෙනවා බයට වහලා දාලා තියෙන කියලා. දෙවියන් වහන්සේට ඔබ තමයි කරන්නේ. මොනවද කරේ? දිව්‍යමය අදහස. පාපය ගැන, පාපේ ගැඹුර ගැන, right? පාපයේ තියෙන භයානක බව ගැන සහ පාපේ නිවරණ ගැන තිබෙන අදහස too great. ගැඹුරු වැඩි මනුෂ්‍යයාගේ චිත්ත සංතානයට ග්‍රහණය කර ගැනීමට ඊටාම අසීරුයි ගෝචර වෙන්නේ. ඒක තේරුණා? right? මමත් කරේ ඒකම තමයි right? චිත්ත සංතානයට ගෝචර වෙන්නේ. ඒක දැන් ඔප්ෂන් නේ. එතකොට ඒක ආයෙ මට කියන්න. ඒක තමයි අදහස. right? මනුෂ්‍යයාට තේරෙන්නේ නැහැ. ගැලවීමේ ගැඹුර පාපයට ගෙවන දෙන මිලේ මනුෂ්‍යයාට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා දෙවියන් වහන්සේ භෞතික මෙවලම් මනුෂ්‍යයාගේ එදිනදා තිබුණු දේවල් භාවිතා කරා ඒ ගැඹුරට. දැන් මම කියන කාරණා තේරෙනවද? තව දේශනාව පටන් ගත්තේ නැහැ මම හිතන්නේ ඉවරයි වෙලාවට. right? දැන් මම කියන්නේ තේරෙනවද? right? හොඳ උදාහරණයක්. සමහරක් අය මම පස්සේ මේක ගැඹුරට ගන්න තව පොඩ්ඩක් ඒක ඉන්ෆෝස් කරන්න. කට්ටියම ඇයි දෙවියන් වහන්සේ සතෙක් මරන්න කිව්වේ? නේද? ආත්මවිශ්වාසයෙන් පූජාවට අනුව කොහමද? මිනිස්සේ කැලලක් පළුට්ටක් නැති නිර්දෝෂ ලස්සන අහිංසක right බැටළුවේ කියනවා පූජකයා ඉස්සරහා පිට අත තියනවා නේද බැටළුවට ඊට සම්බන්ධ ගන්නේ බෙල්ල කපන්න ඕනේ පෞකාරය විසින් සතාගේ right කපනකොට මොනවද අහිංසකයා ගාව එතනින්ම මැරලා යනවා හිතන්නේ ඒක හරි ජොලි වැඩක් කියලා හරි ජොලි වැඩක් කියලා එතකොට තමයි අපේ හදවත දැනෙන්නේ පාපේ කොච්චර වේදනාත්මකද කියලා දැන් මමයි මගේ නෝනයි අර මහතන්නේ මංගලාවේ කාලයක් ඉන්න කාලේ අල්ලපුවත්තේ සුපිරිටෙන්ඩන්ට් මොනවද කරේ යම් මාත් එක්ක ඔයා යම් මිස්ටර් කොස්ටා අපි දෙන යන් දඩේ මේ කියලා තුවක්කුවක් අරගෙන ආවා. යන් තුවක්කුවක් තියෙන්නේ රයිට් මහත්තයනේ. ඉතින් මාත් කිව්වා අපේ නෝනට කිව්වා රයිට් දඩේ යන්න ලෑස්තිලා ඉන්නේ මාත් කියලා. මමත් දැන් වහසි බස් දොඩෝ නේද? දඩයන් කරන්න යන්න ලෑස්ති නේද? දඩයන් කරන්න යන්න ලෑස්ති වෙලා හිටියා රාය වෙනකම් මට දැන් ඉවසුමක් නෑ දඩේ යන්න. රයිට් ඊටසේ ගියා. එයාත් එක්ක රාත්‍රී කාලේ මම ගියා. එයා ගියා උද දක්ෂේ. එකටම කට්ට කලුවරේ ටෝච් එකේ ඩුම් දාලා තිබ්බා. මට හිතාගන්න මම බලනවා කවුද ටෝච් එකේ කියලා. මම ටෝච් එක ගහන්නේ කවුද කියලා මම දිහා වෙඩි තියවලා. කොහොම දක්ෂකම කලුවරේ. කලුවරේ ගියා. ටෝච් එකේ එල්ල කරා වෙඩි තිබ්බා ඩුම් ගන්න. එතකොට මම දැන් මිනිහගෙන් දුවපත් තිබුණා කියලා කලුවරේ ඒක වෙන්නේ. රයිට්? එච්චර දක්ෂයි. මෑරුවා. මමත් සන්තෝෂෙන් රයිට් ඕකේ. දඩේ මක් කරා අල්ලගෙන ආවා කියලා. අනේ ගෙනල්ලා මම බලද්දී ලස්සන ඉත්තයි. මම දැක්කා විතරයි මගේ පපුව පැල්ලලා මම හිතාගත්ත ආයේ ජීවිතේට මම නිෂ්කාරණේ සතෙක් මරන්න ඉඩ තියන්නේ නෑ. මගේ ජීවිතේ වෙනස් වුණා එදා. ඇයි? ප්‍රබල මම දැක්කද ආදර්ශයක් මොකද? අහිංසක සතෙක් නිකන් ජීවිතේ මගේ සතුට වෙනුවෙන් දුන්නා. so sad. ඒ සතාගේ විදිය දැකලා මම ඇඬුවද නැද්ද? මම ඇඬුවා. ඒක හේතුව ඊට පස්සේ මට කන පීරිය නැතිලා ගියා මට. මට දවස් ගානක් ආයේ කන්න බැරි වුණා. පීරිය නැති වුණා මට. මම දැනගත්තා මම හරි වැරද්දකට පංකාර වුණා කියලා හැඟීමක් ආවා. කොහොමද? කැලලක් පළුද්දක් නැති බැටළුවේ කියලා පූජා කරනකොට මගේ පවුවේ අසරණෙක් මමකට දැන හදවත කොහොමද? වාව් ආයෙ මේ පව් කරන්නේ ඊට පස්සේ. ඊට වඩා ගැඹුරුයි. අපේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මියානකොට ඔබ හරියට දැක්කනම් ඒක ඔබ කියන ලෝඩා මිරිසෝ මගේ පාපයට සමාන ස්වාමී මම අයන්නේ ප්‍රබල උදාහරණ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රබල උදාහරණ දුන්නා උන්වහන්සේගේ මුළු ශරීරයෙන් මුළු ලේ ඔක්කොම රැගි වුණා නේද උන්වහන්සේ පාන පූජාව වශයෙන් වැගුරුවා උන්වහන්සේගේ මුළු ඇඟේම ලේ රැක්කෙනකොට ඒක බැලුවා නම් ඔබ ආත්මික ඇසුරේ ඔබ කියන ස්වාමීනි මම පවකාරේ මම වටින්නේ නැහැ ඔබ වගේ යහපත් දෙවි කෙනෙක් පූජාවෙන් මගේ මම එච්චරටම ඔබ වහන්සේට වටිනවද ස්වාමී තේරුණාද
දෙවියන් වහන්සේගේ සංකේත භාවිතා කිරීම පූජාවන දෙවියන් වහන්සේගේ සංකේත භාවිතා කරේයි අන්න ඒ කාරණාව අපිට අවබෝධ කරගන්න. ඒ නිසා හිතන්න එපා කවුරුත් බයිබලයේ තියෙන මහා මෙලෙච්ච ක්‍රම නේද? මෙලෙච්ච ක්‍රම මිනි මරනවා සත්තු මරනවා ඒ දෙයියෝ ලේබල්ට ආසයි ප්‍රේතයි කෑදරයි කියලා මිනිස්සු මොනවද කරන්නේ? මාධ්‍ය වලින් කෑ ගහනවා. එලට වෙල තමයි කිතුනෝ කියන්නේ නෑ. අපේ දෙවියන් වහන්සේ ලේවලට ආස වෙයි කෙනෙක් නෙමෙයි. අපේ දෙවියන් වහන්සේ සත්තුන්ගේ තෙල් වලට ආසයි කිය සුවඳට ආස වෙයි කෙනෙක්. දෙවියන් වහන්සේක දුන්නේ අපිට පාඩමක් දෙන්න. මොකද්ද? පාපේ කොච්චර ගැඹුරුද? පාපේ කොච්චර භයංකාරද? අපි උන්වහන්සේගේ ව්‍යවස්ථා කඩද්දී ඒක උන්වහන්සේට කොච්චර වේදනාවද මට කොච්චර වේදනාවද කියලා දැනගන්න ඔබ්ජෙක්ට් ලෙසන් තමයි දෙවියන් වහන්සේ මට දුන්නේ පූජාවල කියන එක අන්න ඒක කරගන්න. හalleluya. ඇතිද? නැත්නම් තව විනාඩි 10ක් කැමතිද අහගෙන? කැමති? Praise God. දෙවියන් වහන්සේගේ වචනයට ආසයි නේද? හalleluya. right? පැහැදිලිද එහෙනම්? පැහැදිලිද පුතා? පූජාවන් පාවිච්චි කරේ මොකටද දෙවියන් වහන්සේ? ගැඹුරු ආත්මික පණිවිඩයක් අපිට සංනිවේදනය කරන්න අපේ හදවත් වලට දැනෙන්න. අපේ හදවත් වලට දැනෙන්න. යේසුස් වහන්සේ කසපාරවල් නිකන් ගෑවේ නෑ. ආසාව. right? ඒ ගහන හැම පාරකදීම අපිට උන්වහන්සේ පණිවිඩයක් සංනිවේදනය කරනවා. උන්වහන්සේ නිකන් කටුකුම්මක් දාගත්තේ නෑ. උන්වහන්සේ මාපු පොළවේ උන්වහන්සේ මාපු ගස් වලින් හදපු උන්වහන්සේ හදපු ගස් වලින් හදාගත්ත කටුවක් අරගෙන උන්වහන්සේ හදපු ගහක උන්වහන්සේ දුන්නේ ආසාව. උන්වහන්සේගේ ගැඹුරු පණිවිඩය සංනිවේදනය කරා. ඒ පණිවිඩය අපි අවබෝධ කරගත්තා නම් ඔබ පූජාවේ අර්ථය දන්නවා. එනවාද? ඒ පූජාවේ අර්ථය ඒක පිටිපස්සේ ප්‍රැක්ටිස් එකට පිටිපස්සේ තියෙන right මොකද ඒකේ අර්ථය ඔබ තේරුම් ගන්න. right එහෙමනම් මම කිව්වාගේ පූජාවල් මොනවාද මේ ඉන්ඩිවිජුවල්ස් නම් මේ තනි පුද්ගලයෝ කරපු දේවල් මොනවාද පූජාව සංකේත මොනවාද ඒවා සංකේත ඒ සංකේත වලින් මොනවාද බලාපොරොත්තු වෙන්නේ ගැඹුරු right අද අපිට යුත් එක තියෙනවා නේද right මේ යුත් එකට රෙඩි නේද කට්ටිය right එහෙමනම් අපි යුත් එකට යන්න ඕන නිසා අපි අද මෙතනින් අවසන් කරමු. මම හිත අනාගත කොටසක් ලෑස්ති කරගත්තා foreshadows of Mosaic sacrifices. ඒ කියන්නේ මෝසෙස්ගේ පූජාවල් වල කලින් පූජාවන් වල අර්ථය මොනවද කියලා බලන්න මම ලෑස්ති කරනවා. අපි ලබන සතියේ ඒක ටික බලමු. right මම හිතන එක වඩා appropriate වෙයි. නේද? වඩා ගැළපෙයි කියලා මම හිතනවා. අදට මම විශ්වාස කරනවා එහෙමනම් පූජාවන් වල අර්ථය කුමක්ද? right පූජාවල අර්ථය මොකක්ද? සංකේතයක්. ඒකෙන් දෙන්නේ බලවත්. හොඳයි අපි නැගිටින්න අපි උන්වහන්සේ නමස්කාර කරමු.